සමාජ සංගායනා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ලෝකයේහි ඊටාම දුර්ලභ කාරණාවක්. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම පිළිබඳව සිහිපත් කරන උත්තරීතර වෙසක් පුන් පොහෝ දිනය අප විසින් සිහිපත් කරන ඒ සමීප කාල වකවානුවකයි අප මේ සිටින්නේ. ඉතින් සුඛෝ බුද්ධානං උප්පාදෝ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම මේ ලෝකයට ඒකාන්ත සැපයක්මයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේහි පහළ වෙලා තමයි දැස් නැති සත්වයින්ට දැස් ලබා දෙන්නේ. අවිද්‍යාන්ධකාරය දුරු කරලා විද්‍යාව නැමැති ආලෝකය ලෝකයට ලබා දෙන්නේ. හරියට පහනක් පත්තු කරලා අන්ධකාරයේ ඉන්න අයට ආලෝකයක් ඇති කරලා මෙන්න මේ දේවලුයි තියෙන්නේ බලන්න කියලා කියන්නේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. වහලා තියෙන දෙයක් හොඳින් ඇරලා විවර කරලා පෙන්වලා දෙන්නේ ලෝකෙට බලන්න කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ඒ වගේම අණ්ඩකෝෂයකින් එහෙමත් නැතිනම් බිත්තරයකින් ඒ කෝෂයක් ඇතුලේ ඉන්න සතෙක් ඒ කෝෂය කඩාගෙන එළියට ඇවිල්ලා ලෝකයටම ප්‍රකාශයට පත් කරනවා වගේ ලෝකයටම ඉස්සෙල්ලම ඇවිල්ලා එළියට ඒක කඩාගෙන ඉන්නේ කොහොමද කියලා පෙන්වා දෙනවා වගේ අවිද්‍යාව නැමැති මේ කෝෂය සිඳගෙන කෝෂය බිඳගෙන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළවන්නේ. ඒ නිසාම ඒ සියල්ල සිහිපත් කරන බෝධිසත්වයන් වහන්සේගේ මෙලොව පහළවීම බෝධිසත්වයන් වහන්සේගේ සම්මා සම්බෝධියට පත්වීම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නමකගේ සම්බුද්ධ පරිනිර්වාණය සිහිපත් කරන ඒ කාලයක් හැටියටයි අපි මේ කාලය මේ සමස්ත මාසයේම දකින්නේ. ඉතින් එදා ඒ ලැබුණු ලෝකයට ලැබුණු නිවීම සැනසීම මේ මාසය පුරාවටම අපිට භුක්ති විඳින්නට පුළුවන්කම තිබෙනවා. අපේ හිතට කයට ඒ සියල්ල දැනෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කාලය පුරාවටම අපි හිතන්නට ඕනේ කල්පනා කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම ඊටාම දුර්ලභයි. ඒ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක ඉපදුණු ඔබට මට ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබිලා තියෙනවා. ඒ වචන අහගන්නට ලැබිලා තියෙනවා. මොනතරම් වාග්ය සම්පන්න මොනතරම් වටිනා අවස්ථාවක්ද මේක කියන එක. පින්නතුනි බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට ප්‍රථමයෙන් 6 අවුරුද්දක් කිං සච්ච ගවේෂීව සත්‍ය යනු කුමක්දයි සොයා යමින් එදා බොහෝ ප්‍රදේශවල ඇවිදින්නට යෙදුණා. නොවිඳිනා දුක් විඳා වෙන කෙනෙක් විඳනනම් ඔරොත්තු නොදෙන තරමේ දුකක් බොහොම කම්කටොළු සහිත දුකක් බෝධිසත්වයන් වහන්සේ විඳා. සමහර වෙලාවට අර සීහනාද සූත්‍රයේ බලනකොට අපට ඇස්වලට කඳුළු උනන තරමේ දුකක් බෝධිසත්වයන් වහන්සේ අරගෙන තියෙනවා. උන්වහන්සේ දේශනා කරන එක අවස්ථාවකදී මහා කැලෑවල ගිහිල්ලා දුක් විඳපු ආකාරය පිළිබඳව ඇතැම් වෙලාවකට මහා සීතලේ හිම වැටෙන තරම සීතලේ ගිහිල්ලා ගංගානම් ගඟට බැහැපු ආකාරය
ඒ වගේම නොඑක් සතුන් විදිහට හිටියහම ඒ කර්ම ගෙවීම සිද්ධ කරලා විමුක්තිය ලබන්නට පුළුවන් කියන මතවාදයන් නිසාම ඒ විදිහට හැසිරුණු ආකාරයන් පිළිබඳව ඒකෙදි කියන්නේ දැන් ගොම අනුභව කරමින් ආදී ඒ කියන්නේ කෑමට ගොම ආදිය පවා අනුභව කරමින් ඒ නොවිඳිනා දුකක් සාමාන්‍ය කෙනෙක් නම් එහෙම දෙයක් විඳින්න යන්නේ නැහැනේ. නමුත් සත්‍ය අවබෝධ වීම වෙනුවෙන් සත්‍ය අවබෝධ වෙනවා කියලා මගක් කියනකොට ඒ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුකක් ගත්ත ආකාරය පිළිබඳව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. වෙනතුනි මේක අපිට සාමාන්‍ය කෙනෙකුට ඔරොත්තු දෙන තත්වයක් නෙමෙයිනේ. එක වෙලාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම එකල එක බත් ඇටයක් අනුභව කරලා හිටියා. එක තල ඇටයක් අනුභව කරලා හිටියා. ඔබට හිතෙයි ඒ කාලේ තල ලොකුයි කියලා නෑ ආනන්ද. දැන තියෙන මට්ටමම දැන් තියෙන ස්වභාවයම තමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ වගේ මහා දුකක් කෙනෙක් නොවිඳිනා දුකක් වින්දේ ඒ බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්ව කාලෙදී මේ ජීවිතයේදී බුද්ධත්වයට පත්වන්නට තියෙන කොටත් ඒ වගේ දුකක් වෙහෙසක් ගත්තේ මොකක් නිසාද? සත්‍ය අවබෝධය සඳහා. අනන්ත සත්වයින් සසර දුකින් මුදවා නිදහස් කිරීම පිණිස තමයි මේ සාරාංශක කල්ප ලක්ෂයකට කලින් ඒ නියත විවරණ අරගෙන පාරමිතා පුරන්නට පටන් ගත්තෙත්. එතකොට පින්නතුනේ ඒ මහ බෝධිසත්වයන් වහන්සේට අපිව සසරෙන් ගලවන්න තිබුණ අවශ්‍යතාවයෙන් සේයම් පංගුවක්වත් තිබුණා නම් පින්නතුනේ අපි අද සසරෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා සෑහෙන වේගකින්. ඒ හින්දා මේ කාලය අපතේ යවන්නට එපා. කොහොම හරි ධර්ම අවබෝධය සිද්ධ කරගන්න. ජීවත් වෙනවා අපි පවතිනවා මැරිලා යනවා කියන එක කවුරුත් කරනවානේ. තිරිසංගත සතෙකුත් කරනවා. අපිත් කෑම බීම හොයා ගන්නවා. තිරිසංගත සතෙකුත් කෑම බීම හොයා ගන්නවා. එයාටත් කූඩුවක් හදාගන්න හිතුනොත් එයාත් කූඩුවක් හදනවා. අපිත් ගෙවල් හදන්න හිතුනොත් ගෙවල් හදනවා. ඒ වගේම ඒ අයත් සංවාසය ආදී සිද්ධ කරනවා. අපිත් සිද්ධ කරනවා. මිනිසුනුත් සිද්ධ කරනවා. එතකොට මේ මිනිසුන්ගේ ඒබඳු ක්‍රියාකලාපේනුත් තිරිසංගත සතුන්ගේ ඒබඳු ක්‍රියාකලාපේනුත් අතින් ගත්තාම දෙගොල්ලම එක සමානයි. හැබැයි සමානයි කියන එකෙන් කියවෙන්නේ නැහැ කිසිම ආකාරයකට ඒ දේවල් මිනිස්සෙකුට ඊට වඩා උත්තරීතර තත්වයකට යන්න බෑයි කියලා. වෙනස තමයි මිනිස්සෙකුට ඊට වඩා උත්තරීතර තත්වයකට යන්න පුළුවන්කම තියෙනවා. එයාට එයාගේ ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. එයාට එයාගේ නුවණැස ඉදිරියට වඩාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි වෙනස. එහෙනම් අපි අද නුවණ දියුණු කරන්නේ නැතිනම් අපි අද නුවණ දියුණු කරන්නේ නැත්නම් අපිත් අර සතුන්ගෙත් වෙනසක් නැති වෙනවනේ. අන්න ඒ නිසා අපි නුවණ දියුණු කරන්නම ඕනේ. ප්‍රඥාව අවදි කරන්නම අවශ්‍යයි. ඒක නැතිව නිස්කාරණේ මේ ජීවිතයේ අපතේ යොමු කරගන්නට නම් අපතේ දමා ගන්නට නම් එපා. අපි ඒක නිවැරදි ලෙස භාවිත කළොත් පින්නතුනි ඒ තමයි මහත්ම අර්ථයක් අපටම සිද්ධ කරන දේ බවට පත්වන්නේ. ඒ හින්දා ඔබට හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්නට සුදුසු කාල පරිච්ඡේදයක තමයි මේ වාසය කරන්නේ. ඒ නිසා විශාල වශයෙන් කාලය කියන දේ වේගයෙන් ගෙවි යන මොහොතක අපි අපේ ජීවිතය කොහොම හරි ධර්මානුකූලව ලෝක යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්නට දේශනා කොට වදාළේ ධර්මය අවබෝධ කිරීම සඳහා උත්සාහවත් වන කාලයක් බවට ජීවිතයක් බවට මේ පත් කරගන්නවා කියන අදිෂ්ඨානය ඔබේ ජීවිතය තුළට ඇති කරගන්නට අවශ්‍යයි. වෙනතුනේ අපි දේශන මාලාවක් විදිහට දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවේ භාග්‍යතුන් වහන්සේ ලෝක යථාර්ථය පිළිබඳව විවරණය කරපු ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව. පටිච්ච සමුප්පාද ධර්මයේහි එක් එක් අංගය පිළිබඳව කතා කිරීමේදී සංස්කාර පිළිබඳවයි හඳුනා ගනිමින් පසු වුණේ. එහිදී සංස්කාරයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන සංස්කාරයන්ගෙන් මිදෙන්නට උත්සාහවත් වෙනකොට සංස්කාර නිරෝධය සාක්ෂාත් කරන්නට හේතු වන ප්‍රධාන මානසිකාර තුනක් හැටියට අපි පෙන්වුවා. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා කියන අනුපස්සනා තුන. ඒකෙදි දුක්ඛානුපස්සනාව පිළිබඳව තමයි අපි අවසාන වශයෙන්
හඳුනා ගන්නට යෙදුනේ. ඒකට දුක්ඛානුපස්සනාව කියලා කියනකොට පැහැදිලි කරගත්තා මට හරි දුකයි කියලා හිතන දුක ගැන කතාවක්ම නෙමෙයි කියන එක මේ දුක්ඛානුපස්සනාව කියන එකෙන් අදහස් කරන්නේ කියලා. දුක්ඛ කියන වචනය තුළම දකින්නට තියෙන්නේ අපි වේදනාවක් පිළිබඳවත් මේකෙන් හැඳින්නුවට දුක්ඛ කියන වචනය තුළම ගැඹෙන තව අර්ථයක් තමයි දුපූර්වක කියන මේ පදය. ඒ කියන්නේ දු කියන උපසර්ගය පූර්ව කරගත්ත මේ පදයෙන් දක්වන්නේ මොකද්ද? පහත් වූ ක්ෂයවන භාවයෙන් යුක්ත වූ කියන එක. එතකොට පහත් ක්ෂයවන භවෙන් යුක්ත වූ යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය දුක් වූ ධර්මයක්. ඒ කියන්නේ ක්ෂයවන කියලා කියන්නේ ඒක නැති වෙලා යනවා කියන එක. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය කියන එක. සා යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන එකේ අර්ථය නෙමෙයි මෙතනදී දුකයි කියන එකදී භාවිත කරන්නේ. අනිත්‍යයි කියනකොට කෙනෙක් උත්සාහවත් වෙනවා කියන්නට අනිත්‍යයි කියලා කියන්නේ දෙයක් කැමැතිසේ නොලැබීම කියන එක. ඒ නිසා තමයි ලෝකේ දුක එන්නේ. ඒ නිසා දුකයි කියලා කියන්නේ මානසිකව දැනෙන වේදනාව. ඒක අනිච්ච කියලා එක පදේ වෙනස් කරලා මේ දෙක එකට සම්බන්ධ කරලා කියන්නට උත්සාහවත් වෙනවා. හැබැයි ඒක ධර්මයක් නෙමෙයි, ඒක අධර්මයක්. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යතාවයයි කියලා දේශනා කළේ ඊටාම ගැඹුරු, ඊටාම නුවණින් තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම අනිමිත්ත චේතෝ විමුක්තිය ලබා දෙන්නට පුළුවන් තරමේ ගැඹුරු වූ ධර්ම කාරණාවක්. ඒකෙදි අනිත්‍යතාවය කියලා අපිට පෙන්වුවේ නැතිනම් අනිච්ච කියලා අපිට දේශනා කළේ හේතු නිසා හටගත් ධර්මයෝ හේතු වැයවීමෙන් වැයව යන ස්වභාවය. උපාද වයට්ටේන අනිච්චං කියලා කිව්වේ ඒකයි. උදය වැය අර්ථයෙන් උත්පාදේ වෙනවා. ආපහු හේතුන්ගේ නැතිවීමෙන් නැති වෙනවා කියන එක. එතකොට යම් යදනිච්ඡං තන් දුක්ඛං කියලා කිව්වේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කිව්වේ මානසිකව ඇතිවෙන දුක නෙමෙයි. සමහර වෙලාවට පින්නතුනි ඇතම් කරුණු පිළිබඳව අර ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති ශ්‍රාවක ජනයාව නොමග යවන ආකාරයේ තර්කණයන් ප්‍රකාශනයන් ඉදිරිපත් කිරීමුත් අපිට සමාජය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. දැන් දුකයි කියන එකට අරගෙන මේ අනිත්‍ය සහ දුක කියන සංකල්ප දෙක පිළිබඳව කියන්නට ගිහිල්ලා බොහොම උදාහරණයක් කියනවා. දැන් හිතන්නකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා යද නිච්ඡං තන් දුක්ඛං කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. එතකොට මේකේ අර්ථය ගන්නවා අනිත්‍ය නිසා දුක එනවා කියලා. අරගෙන කියනවා අනිත්‍ය නිසා දුක එනවා කියලා හිතලා දැන් හැම අනිත්‍යයක්ම හැම දෙයක්ම අනිත්‍ය වෙනකොට දුකක් එනවද කියලා. දැන් සමහර දේවල් අනිත්‍ය වෙනකොට දුකක් එන්නේ සැපක් එනවනේ කියලා. ඒකට උදාහරණයක් හැටියට කියනවා දැන් දුක අනිත්‍ය වෙනවා. ඒකට දුක නැති වෙන එක සැපද දුකද? එතකොට සාමාන්‍යයෙන් අහන කෙනෙකුට හිතෙන්න පුළුවන් දුක නැති වෙන එක සැපයි කියලා. ඒ වගේම සමහර වෙලාවට හිතනවා දැන් Taman තරහ ගියපු මිනිස්සෙක් ඉන්නවා මේ මිනිස්සයා මැරලා යනවා. Taman බොහොම තරහෙන් හිටියේ. දැන් එයාට අර තරහෙන් හිටපු කෙනාට ඇති වෙන්නේ සතුටක්ද දුකක්ද? එතකොට ඒ කෙනාට ඇති වෙන්නේ සතුටක්. එතකොට ඒ අනිත්‍ය වීම ඇතුලේ එයාට සතුටක් නැති වුණේ. එහෙනම් සමහර දේවල් අනිත්‍ය වෙනකොට මිනිස්සුන්ට දුකෙන් නැතුව සතුට සැප ඇවිල්ලා තියෙනවානේ කියලා තර්කයක් ඉදිරිපත් කරනවා. එතකොට දැන් ධර්මය නොදන්න කෙනෙක්, ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති, මතු පිටින් ධර්මයේ ගැන හිතන පුද්ගලයෙකුට මේක අහගෙන ඉන්නකොට මොකද හිතෙන්නේ? එයා හිතනවා ඇත්ත නේන සමහර දේවල් අනිත්‍ය වෙනකොට මිනිස්සුන්ට දුක ඇවිල්ලා නැහැ, සැපනේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අර කියන කතාව තමයි හරි. කැමැති දේවල් කැමැති විදිහට නොපවතිනකොටනේ අපිට දුක එන්නේ. එහෙනම් ඒක තමයි හරි කියලා හිතලා අනිත්‍යත් වරදෝගෙන දුකත් වරද්ද ගන්නවා. පින්නතුනේ අපි තේරුම් ගන්නට ඕනේ අනිත්‍ය නිසා දුක එනවා කියන එකයි යම් ධර්මයක් අනිත්‍ය නම් අනිත්‍ය වූ ධර්මයම දුක් වූ ලක්ෂණයෙන් යුක්තයි කියන එකයි කරුණු දෙකක් කියලා. ඒක හොඳට මතකයේ තබා ගන්න. යම් දෙයක් අනිත්‍ය වුණාම අනිත්‍ය වීම නිසා දුක එනවා කියන එකයි අනිත්‍ය වන ධර්මයම දුක් වූ ස්වභාවයෙන් යුක්තයි කියන එකයි දෙකක්. මේක එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමක් අනිත්‍ය වීම නිසා
ඔහු කරා දුක පැමිණෙනවා කියන එක නෙමෙයි යද නිච්ඡං තං දුක්ඛං යං අනිච්ඡං තං දුක්ඛං කියන එක තමයි යද නිච්ඡං තං දුක්ඛං කියලා කියන්නේ. එතකොට යං අනිච්ඡං කියලා කියන්නේ යම් දෙයක් අනිත්‍යයි නම් තං ඒ දේ එයම දුකයි. යම් දෙයක් අනිත්‍යයි නම් ඒ දේම දුකයි. එතකොට අනිත්‍ය ලක්ෂණය विद्यमान වන්නා වූ දේම දුක් වූ ලක්ෂණයෙන් යුක්තයි කියලා කිව්වහම අනිත්‍ය වීම හේතු කරගෙන දුක කියන දේ පැමිණුණා හැම නෙමෙයි. අනිත්‍ය වීම හේතු කරගෙන දුක පැමිණුණා නෙමෙයි. අනිත්‍ය වූ ධර්මයම තමයි දුක් වූ ධර්මයක් කියලා දේශනා කළේ. අනිත්‍ය වූ ධර්මයම තමයි දුක් වූ ධර්මයක්. ඒකට මේක බොහොම වැදගත් ඊටාම විශේෂ කාරණාවක්. අනිත්‍ය වූ ධර්මයම දුක් වූ ස්වභාවයෙන් යුක්තයි දුකයි. එතකොට අනිත්‍ය නිසා දුකව නෙමෙයි අනිත්‍ය ධර්මයම දුකයි. එතකොට අනිත්‍ය ධර්මයම දුකෙන් මිදෙලා නැහැ. එතකොට මේ දුක කියන කරුණ ඇතුළත ඔක්කොම ඇතුළත් කරන්න පුළුවන්. දුකයි කියන දේත් ඇතුළත් කරන්න පුළුවන්. සැපයි කියන දේත් ඇතුළත් කරන්න පුළුවන්. උපේක්ෂා සහගතයි කියන දේත් දුකයි කියන එක ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. යද නිච්ඡං තං දුක්ඛං කියනකොට. ඒක ඊටාම ගැඹුරු කරුණක් නේ. දැන් අපි කැමති දේවල් නොලැබෙනකොට ජීවිතේට දුක එනවා කියන එක මේ අමුතුවෙන් මේ උත්සාහවත් වෙලා හිත වඩලා අවබෝධ කරගන්න තියෙන එකක් නෙමෙයි. අපි කොහොමද දන්නවා අපි කැමති දේවල් කැමති විදිහට නොලැබෙනකොට දුක එනවා කියන්නේ. ඒ නිසා ලෝකෙ තුල බලාපොරොත්තු තියාගන්න එපා කියන එක මනෝපදේශකවරු බොහොම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඒකට ධර්මය අවබෝධ කරගන්න ඕන දෙයක්ම නෙමෙයි ඒක තේරුම් ගන්න. හැබැයි මෙතනදී කතා කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊට වඩා මහ ගැඹුරු අතිශය දාර්ශනික සිද්ධාන්තයක්. මේක දැක්කහම මේක විමුක්ති ద్వාරයක් අපිට විවර කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත්‍යයි කියන එක දකිනවා. අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? හේතු නිසා හටගත්ත ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. දුකයි කියන්නේ මොකද්ද? ඒ ධර්මයම පීලනාදී දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නිසා ඒක දුක් වූ ස්වභාවයෙන් යුක්තයි. ඒ ධර්මයේම දුකයි. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මාදී ලෙස කියන්නේ ධර්මයන්ගේ ස්වභාවයක් මිසක ඒක මේ සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ ස්වභාවයක් නෙමෙයි. ඒ නිසා අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක තරහෙන් ඉන්නකොට ඒ මිනිස්සයා මරුණාම දුකද සැප දාන කතාවල් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. අපි කැමති දේවල් කැමති විදිහට නොලබුණාම දුකද සැපද කියන ඒවා මෙතන මේ දුකයි කියන වචනයට අදාළ වෙන්නේ නැහැ. මේක ඊට වඩා ගැඹුරු ධර්මයන් පිළිබඳව විවරණය කෙරුණු එක ආකාරයක්. යම් ධර්මයක් හේතු නිසා හටගත්තා නම් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒ ධර්මයම දුක් වූ ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒක තමයි කිව්වේ. එතකොට අනිත්‍ය වීම නිසා දුකව නෙමෙයි අනිත්‍ය ස්වභාවය ගත්ත ධර්මයම දුක් ස්වභාවයෙන් යුක්තයි කියන අවබෝධ ඥානයක් පිළිබඳවයි එතනදී කතා කරන්නේ. ඒ වගේම තුන්වෙනි කාරණාව අනාත්මයි අනාත්තානුපස්සනාව. අනාත්තානුපස්සනාව කියලා කියන්නේ අනාත්මය අනුව දැකීම. අනාත්මය අනුව දකිනවා කියලා කියන්නේ අත්තසාර සාරේන අසාරෝ නිච්චසාර සාරේන අසාරෝ සුඛසාර සාරේන අසාරෝ. අසාර කට්ටේන අසාර කර්තේ මොනවද අසාර? අත්තසාර සාරේන අසාරෝ. ආත්ම සාරයක් නැහැ. අනාත්මයි කියලා කියන්නේ ආත්මයක් නැහැ එහෙම නෙමෙයි. අනාත්මයි කියලා කියන්නේ මොකද්ද? ආත්ම සාරවත් බවින් සාරවත් නැහැ කියන එක. රූපය කියලා කියන්නේ ආත්ම සාරවත් බවින් සාරවත් දෙයක් නෙමෙයි. රූපය කියන එක ඒ නිසා ආත්ම වූවක් නෙමෙයි. වේදනාව කියන එක ආත්මයක් කියලා පනවන්න බෑ. සංඥා සංස්කාර විඥාන ආත්ම කියලා පනවන්න බෑ. එතකොට ආත්ම නොවූ හුදු ධර්මතාවයක පැවැත්මක්. ආත්ම නොවූ හුදු ධර්මතා ටිකක පැවැත්මක්. ඒ නිසා සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් පනවන්නට දෙයක් නැති නිසා තමයි අනාත්මයි කියන්නේ. ආත්මය නම් වූ එකක් නැති නිසා නෙමෙයි. ආත්මයක් යයි යන යමක් පැනවීමට දෙයක් නැහැ. ඇයි මෙතන තියෙන්නේ? හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන අනිත්‍ය ස්වභාව කරගත්ත දෙයක් හේතුවට අනුරූපීව පැවතිලා නැති වෙලා යනවා කියන තැනක विद्यमान වන දුක්ඛ ලක්ෂණයක්. ඒ තැනක කිසිම ආත්ම ගතියක් තියෙන්නේ නැහැ.
ඒ නිසා ඒ ධර්මයෝ අනාත්මයි. මෙන්න මේ විදිහට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ධර්ම ටික අපිට පුළුවන් නම් අවබෝධ කරගන්නට, ඒ ඔස්සේ අපිට පුළුවන් සංස්කාරයන්ගෙන් අත මිදෙන්නට. ඒක නිසා තමයි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා යම් කලක නුවණින් දකිනවා නම් අත නිබ්බින්දති දුක්ඛේ දුකෙන් අත මිදෙනවා. මේ තමයි නිවනට මඟ. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාරයෝ දුකයයි දුක්ඛයෝයයි නුවණින් දකිනවා නම් යම් කලක නුවණින් දකිනවා නම් ප්‍රඥාවෙන් දකිනවා නම් අත නිබ්බින්දති දුක්ඛේ දුකෙන් අත් මිදෙනවා, ඉක්බිති දුකෙන් මිදෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය මේ තමයි නිවනට තියෙන මඟ. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සියලු ධර්මයෝ අනාත්මයෝ යයි කියලා යම් කෙනෙක් යම් කලක නුවණින් දකිනවා නම් අත නිබ්බින්දති දුක්ඛේ ඉක්බිති දුකෙන් මිදෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය මේ තමයි නිවනට මඟ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ධර්මතා ටික යම් කිසි කෙනෙක් යම් කලක නුවණින් දකිනවා නම් ඒක නිවනට මඟක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. එනිසා සංස්කාරයන්ගේ ස්වභාවය පිළිබඳව මොන සංස්කාරයන්ගේද අර අපි කලින් කතා කළා වගේ ඒ කියන්නේ පසුගිය දේශනාවන් තුළ පැහැදිලි කරගත්තා වගේ සංකත සංඛාර අபிසංකත සංඛාර ආදී සංස්කාරයන්ගේ යම් ස්වභාව ලක්ෂණයන් තිබෙනවා නම් අන්න ඒ සංස්කාරය අවබෝධ කොටගෙන නුවණින් දැකලා අපිට මේ දුක කෙලවර කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි සංස්කාරයන් පිළිබඳව අපි ක්‍රියාත්මක විය යුතු විදිහ. සංස්කාරයන් පිළිබඳව අපි මෙනෙහි කළ යුතු විදිහ එක තමයි. සංස්කාරයන් පිළිබඳව මේ විදිහට අපි මෙනෙහි කරනවා වගේම අපිට පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව විවරණය කර ගැනීමේදී අපිට පුළුවන් සංස්කාරයට හේතු වන අවිද්‍යාව පිළිබඳවත් නුවණින් මානසිකාරය කරන්නට, මානසිකාරය පවත්වන්නට. අවිජ්ජංච පජානාති අවිජ්ජා සමුදයංච පජානාති අවිජ්ජා නිරෝධංච පජානාති අවිජ්ජා නිරෝධගාමිනී පටිපදංච පජානාති. අවිද්‍යාව දන්නවා, අවිද්‍යාවෙහි සමුදය දන්නවා, අවිද්‍යාවෙහි නිරෝධය දන්නවා, අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවා. අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං, පුබ්බන්තේ අඥානං, අපරන්තේ අඥානං, පුබ්බන්ත අපරන්තේ අඥානං, ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේසු ධම්මේසු අඥානං. මෙන්න මේ ආදී ලෙස අපිට අඥාන ස්වභාවය පිළිබඳව, නොදන්නාකම පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දුක්ඛේ අඥානං, දුක පිළිබඳව දන්නේ නැහැ. දුක පිළිබඳව දන්නේ නැහැ කියලා කියන්නේ අර දැන් ලෝකේ කවුරුත් දුක ගැන දන්නවනේ නේද? Tamanට දුකක් කෙනෙකුට දුක ගැන දන්නවනේ. ඒ ටික වින්දා කියලා, ඒ ටික දන්නවා කියලා දුක ගැන දන්නවා කියන්නේ නැහැ. එයා දුක් විඳලා තියෙනවා එකකින් කියන්නේ. ඒකෙන් කියන්නේ දුක ගැන දන්නවා කියලා. දුක ගැන දන්නවා කියලා කියන්නේ අර දුක්ඛ ලක්ෂණ ටිකෙන් අවබෝධ කරගෙන ඉන්නවා කියන එක. එයා තමයි දුක ගැන දන්නවා කියන්නේ. අර මේ ශාසනයේ සමහර වෙලාවට දුක්ඛ සත්‍ය ගැන කතා කරනකොට මේ කතා කරන ගැඹුර ගැන දන්නේ නැතුව සමහර අර ධර්මයේ කියලා දෙයක් උඩින් පල්ලෙන් අතගාවහම හිතනවා. උඩින් පල්ලෙන්වත් නිවැරදිව අතගාලා නැති වුනහම සමහර වෙලාවකට හිතනවා දුකයි කියලා අවබෝධ කරන්න කියන්නේ මේ රිදෙනවා, හරි වේදනයි, හරි මේ ඉපදෙනවා මැරෙනවා කියන එක දිහාම හිත ඉන්න කියලා කියනවා කියලා. මේ එහෙම දුකක් ගැන කතාවක් නෙමෙයි මේ ශාසනයේදී කතා කරන්නේ. මේක ඊටාම ගැඹුරු කතාවක්. මේක මහා දාර්ශනික කතාවක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක ප්‍රඥාවන්තයින්ට තියෙන, මේක දුෂ්ප්‍රඥයින්ට නෙමෙයි කියලා. අපි දැක්ක සමහර වෙලාවට පහුගිය කාලය තුල ශාසනය පිළිබඳව නොදන්න ඇතම් හිස් මිනිසුන් ධර්මයේ පිළිබඳව විවරණය කරන්න ගිහිල්ලා ඇතම් වෙලාවට කියනවා මේ සමහර මේ බුදුදහම තුල කතා කරන්නේ
හැම වෙලාවකදීම දුක පිළිබඳව. ඉතින් පන්සලකට ගිහිල්ලා එළියට යන කෙනෙක් දුක ගැන කතා කරගෙන දුක ගැන මූණ එල්ලගෙන තමයි යන්නේ කියලා. පින්නතුනි මේ ශාසනයේ එහෙම කවුරුත් දුක ගැන මූණ එල්ලගෙන ඉන්න ශාසනයක් නෙමෙයි. රජවරු රජකම් අතහැරලා ආපු, සිටුවරු සිටුකම් අතහැරලා ආපු, සැප විඳපු මිනිස්සු සැපය කියලා ලෞකික සැපය කියන එක පැත්තකින් තියලා තමන්ගේ මානසික සුඛය වෙනුවෙන් ආපු ශාසනයක් තමයි මේ ශාසනය. ඒකේ කවුරුත් මූණ එල්ලගෙන ඉන්න අය නැහැ. ඒකින්නේ බොහොම ප්‍රසන්න පෙනුම ඇති අය. ඒකට හේතුව තමයි මේ ශාසනය කතා කරන්නේ සතුට පිළිබඳව. මේ ශාසනය කතා කරන්නේ දුක පිළිබඳව නෙමෙයි. දුක පිළිබඳව නෙමෙයි කියලා කිව්වේ ඔය ලෝකේ හඳුනන දුක පිළිබඳව නෙමෙයි. පින්නතුනි අපි මේ ශාසනයේ දුක කියලා කතා කරන්නේ මහ ගැඹුරු දාර්ශනික කරුණක්. බුදුරජාණන් වහන්සේ දුක කියලා විවරණය කළේ මහ ගැඹුරු දාර්ශනික කරුණක්. ඒකයි දුක්ඛේ අඥානං දුක ගැන නොදන්නාකම අවිද්‍යාවක් කියලා කිව්වේ. මේකෙන් කියන්නේ මේ අපි විඳින දේ කියන එක කවුරුත් දන්නවනේ. විඳින දුක කියන එක කවුරුත් දන්නවා. ඒක ගැන අමුතුවෙන් දැනගන්න කවුරුත් ප්‍රතිපදා පුරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මේ ශාසනයේ දුක ගැන දැනගන්න ප්‍රතිපදාව පුරන්න ඕනේ. එහෙනම් මේ කියන්නේ ඔය විඳින වේදනාව ගැන කතාවක් නෙමෙයි. අර සමහර වෙලාවට තමන්ගේ දේට අදාළ නොවන නොදන්නා විෂය ගැන කතා කරන්න ගියාම සමහර වෙලාවට ධර්මයේ ගැන වුණත් එහෙම වැරදි දේවල් කියන්න පුළුවන්කම තියෙනවා. අපේ රටට ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අපේ සමාජය තුල බොහෝ කොට දකින්න තියෙන්නේ තමන්ට අදාළ නොවන විෂය පරාසයන් වලට ගිහිල්ලා සිදු කරගන්න වරදවා ගැනීම. ඉතින් ධර්මයේ ගැනත් අපි දැක්ක පහුගිය කාලේදී මේ විදිහේ විවරණය කිරීම තියෙනවා. මේක හැම වෙලෙම දුකයි කියලා කතා කරලා මූණ එල්ලගෙන ඉන්නවා කියලා. ඒක සාධාරණ දෙයක් විවේචනයක් නෙමෙයි. මේකට හේතුව මේ ශාසනය කතා කරන්නේ මං හරි දුකයි කියලා දුක ගැන හිත ඉන්න එකක් ගැන නෙමෙයි. මේ ශාසනයේ දුක කියලා කතා කරන්නේ මහා ගැඹුරු දාර්ශනික කරුණක්. ඒක අවබෝධ කරන්න ජීවිතයේ යථාර්ථ අවබෝධයක් ඇති වෙනවා. හෙලවෙන්නේ නැහැ ලෝකේ. කවුරු හරි වචනයක් කිව්වහම මේකට කුපිත වෙන්නේ නැහැ, ඇවිස්සෙන්නේ නැහැ. ඒකෙන් දුකටපත් වෙන්නේ නැහැ. එතකොට වෙහෙසෙන්නේ නැහැ, විඩාවටපත් වෙන්නේ නැහැ. තව කෙනෙක් ඇවිල්ලා යාවට පීඩා කරනවා කියන එකක් වෙන්නේ නැහැ. ඒ බඳු අවබෝධයකට යන ගමනක් තමයි දුක පිළිබඳව අවබෝධ කරනවා කියලා කියන්නේ. එතකොට ඒ අවබෝධය කියලා කියන්නේ මම විඳින දේ ගැන, තව කෙනෙක් විඳින දේ ගැන තේරුම් ගැනීම නෙමෙයි. ඒ දුක කියලා කියන්නේ අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා වගේම ලක්ෂණ ටිකක් ඒක ගැඹුරු කතාවක්. ඒක හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ඒක මේ ශාස්ත්‍රයේ තියෙන මූලික හරයක් සිද්ධාන්තයක්. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති කියලා කියන්නේ ඒක. ඒ වගේම මේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතෝ ආහ කියලා කියන්නේ යම් ධර්මයෝ හේතු නිසා හට ගන්නවා නම් ඒට හේතුව භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා කියලා. එතකොට මේක මේ පටිච්චසමුප්පන්න සිදුවීම ගැන ධර්මයක්. හේතු ටිකක් නිසා ඵලයක් උපදිනවා කියන හේතුඵල ධම ගැන කතාවක්. එතකොට දුක අවබෝධ කරනවා කියලා කියන්නේ හේතුඵල ධම අවබෝධ කරනවා කියන එක. දුක අවබෝධ කරනවා කියලා කියන්නේ පටිච්චසමුප්පාදය අවබෝධ කරනවා කියන එක. දුක අවබෝධ කරනවා කියලා කියන්නේ දුක්ඛ ලක්ෂණ ටික අවබෝධ කරනවා කියන එක. ඒ හින්දා ඒක මේ සරල කතාවක් එහෙම නෙමෙයි. දුක්ඛේ ඥානං කියලා කියන්නේ දුක පිළිබඳව දන්නවා කියන එක. දැන් අපි කතා කරන්නේ අවිද්‍යාව පිළිබඳව. එතකොට අර දුක ගැන දන්නේ නැති මෝඩකම. දුක ගැන දන්නේ නැති මෝඩකම නිසා මොකද කරන්නේ? ඒ දුක තියෙන තැනක මිනිස්සු සැප දුක විඳිනවා. දුක්ඛ ලක්ෂණයේ विद्यमान තැනක මිනිස්සු සැප දුක විඳිනවා. දැන් අම්මා ගැන හිතලා කෙනෙකුට ශෝක කරන්න පුළුවන්. අම්මා කියලා කියන්නේ රූපයද, වේදනාවද, සංඥාවද, සංඛාරයද, විඥානයද? එකක්වත් අම්මා නොවන තැනක තමන් අම්මා කියලා හදාගත්ත මායාව ඇතුලේ කෙනෙකුට අඬන්න වැළපෙන්න පුළුවන්කම ලැබිලා. තමන් ආසයි කියලා හිතාගත්ත තමන්ගේ රාමුව ඇතුලේ ඒ දේ विद्यमान නොවන තැනක මිනිස්සුන්ට දුක් විඳින්න පුළුවන්කම ලැබිලා. මම දරුවට හරි ආදරෙයි කියලා දරුවා නොවන තැනක මිනිස්සුන්ට තණ්හාවෙන් ඉන්න පුළුවන්කම ලැබිලා. එතකොට ඒ දේ නැති වෙනකොට මිනිස්සුන්ගේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් දුක එන්න හේතුවක් තියෙනවා. දුක එන්න හේතුව හැම වෙලාවකදීම
ඒ වැරදි තැනක ඇති කරගන්න තණ්හාව. එතකොට ඒකේ පැවැත්මට හැම වෙලාවකදීම අර දුක ගැන තියෙන නොදන්නාකම හේතුවක් වෙලා තියෙනවා. අවිද්‍යාව කියන එක. අවිද්‍යාව තිබුණොත් තමයි එතන අර තණ්හාවේ පැවැත්මක් තියෙන්නේ. අන්න අපිට එතකොට ඇති වෙනවා නුවණක් දුක ගැන දන්නවා. ඒක තමයි විද්‍යාව. ඒ දුක ගැන දන්නේ නැහැ කියලා කියන්නේ අර විදිහට දුක්ඛ ස්කන්ධ ටික අම්මා තාත්තා දුව පුතා කියලා අපි ස්කන්ධ පරිහරණයක් කර කර ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධ පරිහරණයක් කර කර ඉන්නවා කියලා කියන්නේම පින්නතුනි දුක්ඛ ස්කන්ධයන්ගේ පැවැත්ම නිසා දුක්ඛ ස්කන්ධයන්ගේ ස්වභාවය තියෙන තැනක අපි වැරදි විදිහට අවිද්‍යාවෙන් වාසය කරනවා කියන එක. එතකොට දුක්ඛ සමුදය අඥානං කියලා කියනවා දුක ඇතිවුනේ හේතුව තණ්හාව නිසායි කියලා දන්නේ නැහැ. දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ නිරෝධය අඥානං. තණ්හාව නැති කළොත් දුක නූපදිනවා කියන එක පිළිබඳව දන්නේ නැහැ. ඒකට තියෙන මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක දන්නේ නැහැ. එතකොට මෙන්න මේ ටිකට කියන අවිද්‍යාව කියලා. දැන් ඊට අමතර තවත් කරුණු ටිකකුත් කිව්වා. අවිද්‍යාව කියනකොට ඒක මේ ශාසනයේ බොහොම පැතිරුණු දෙයක් විදිහට කියන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ තමයි යම් අඥානං අදස්සනම් මෝහෝ මේ ආදී වචනයන්ගෙන් දැක්වෙනකොට යම් තැනක නිවැරදි දේ පිළිබඳව දන්නා නැතිකමක්, දකින්නේ නැතිකමක්, මුලාවටපත් වන බවක් තියෙනවා නම් මේ සියල්ලම අවිද්‍යාවේ කෘත්‍යය. ඒ නිසා ඒ ධර්මයන් නොදන්නාකම අවිද්‍යාවයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකේ ප්‍රකට කරුණු තමයි පුබ්බන්තේ අඥාන. පූර්වාන්තේ දන්නේ නැහැ. ඒ කියන්නේ පෙර කෙලවර දන්නේ නැහැ. පෙර කෙලවර කිව්වේ මොකද්ද? අතීත ස්කන්ධ ටික ගැන දන්නේ නැහැ. ඒ වගේම අනාගත ස්කන්ධ ටික පිළිබඳව දන්නේ නැහැ. වර්තමාන වූ ස්කන්ධ පැවැත්ම පිළිබඳව දන්නේ නැහැ. ඒ වගේම ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදය පිළිබඳව දන්නේ නැහැ. මේ හේතු ටික තිබ්බොත් මේ ඵලය උපදිනවා. මේ හේතු ටික නැති වුණොත් මේ ඵලය නැති වෙනවා. මේ ආදී ලෙස මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ. මේ අනවබෝධයට මේ සියලු ආකාරයෙන් विद्यमान වන නොදන්නාකමට සියලු ආකාරයෙන් विद्यमान වන අනවබෝධයට ඒකට කියනවා සම්පූර්ණම අවිද්‍යාව කියලා. නොදන්නාකම. අවිද්‍යාව. ඇයි අවිද්‍යාව උපදින්නේ? අවිද්‍යාවටත් හේතු තියෙනවා. අපි පටිච්චසමුප්පාදයේ ඇතුලේ අවිද්‍යාවට හේතු කතා නොකලට අවිද්‍යාවටත් හේතු තියෙනවානේ. මොනවාද අවිද්‍යාවට හේතු? ආශ්‍රව නිසායි අවිද්‍යාව. අවිද්‍යාව නිසා ආශ්‍රවත්, ආශ්‍රව නිසා අවිද්‍යාවත් කියන මේ අන්‍යෝන්‍ය උපකාරය සිද්ධ කරනවා. ඇතැම් වෙලාවකට අවිද්‍යාවම ආශ්‍රවයක් හැටියටත් ඒ නිසා කියනවා. ආශ්‍රව නිසා අවිද්‍යාව ඇති වෙනවා. ආසව සමුදය අවිද්‍යා සමුදය. ආශ්‍රව සමුදයෙන් තමයි අවිද්‍යාව කියන එක සමුදය වෙන්නේ. ආශ්‍රව කියලා කියන්නේ බොහෝ කල් සිට පවත්වන කෙලෙස් වල තියෙන හුරුව. බොහෝ කල් සිට පවත්වන කෙලෙස් වල තියෙන ගතිය. ඒක තමයි ආශ්‍රව කියලා කියන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රවය ප්‍රධාන වශයෙන් 4 කොටසකින් හඳුන්වනු ලබනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. කාමාශ්‍රව කියලා කිව්වේ කාමයේ විදිහට ඇසුරු කරලා තියෙන පුරුද්ද. කාමයේ විදිහට ඇසුරු කරලා තියනවා කියලා කියන්නේ අපේ හිතේ ඇතිවන සැප සතුට දුක මේ ආදී දේවල් වෙන විදිහට අපි දේවල් පිළිබඳව ඇසුරු කරලා තියෙන පුරුද්දට කියනවා කාමාශ්‍රවය කියලා. ඒ කියන්නේ රූපේ දිහා බලනකොට අපිට හිතෙනවානේ හැඟීමක් තියෙනවානේ රූපය සැපදායකයි කියලා. ලෝකේ ඔබ දකින්න කැමති ලස්සන දේවල් මොනවද කියලා අහුවොත් ඔබ ලස්සන දේවල් ගැන මතක් කරගන්නවා. එතකොට මේ ලස්සන දේවල් කියලා මතක් කරගන්නේ ඒ ලස්සන ගතිය ඔබේ හිතට සුවදායක බව ගේන්නේ අර රූපය කියලා හැඟීමක් ඔබට තියෙනවනේ. ඔබට පුරුද්දක් විදිහට එහෙම දෙයක් තියෙනවා. මේකට කියනවා කාම ආශ්‍රවය කියලා. මේක කාම ආශ්‍රවය. ඔබ ඇති කරගත්ත පුරුද්ද ඒක. කාම ආශ්‍රවය කියලා කියන්නේ ඒක ඇති කරගත්ත පුරුද්දක්. ඔබ සැප සතුට දුක ගන්නට පුළුවන්. ඒවා රූපේ පැත්තේ තියනවා කියලා බලාපොරොත්තු වෙනවා. ඔබ
කැමැති ගතිය ශබ්දයේ පැත්තේ තියෙන නිසා තමයි ශබ්දය අහලා ඔබට සතුට වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඔබේ කැමැත්ත උපදවනකම ගන්ධය තුල තියෙන නිසා තමයි යම් සුවඳකට ඔබ සතුට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ කැමැති වෙන රසයක් තියෙනවා කියලා ඔබ හිතනවා. ඒ නිසා තමයි ඔබ ඒ රසය හොයාගෙන යන්නේ. ඔබ කැමැති ස්පර්ශ තියෙන නිසා තමයි ඔබ ඒ ස්පර්ශය හොයාගෙන යන්නේ. අපි හැම වෙලාවකදීම කල්පනා කරනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් ඇතුලේ අපි කැමති වෙන ගතිය තියෙනවා කියලා. අපි එතන තියෙන යථාර්ථය දන්නේ නැහැ ඇත්තටම. යථාර්ථයේ බවට පත් වෙන්නේ අපි ඒක හොඳයි කියලා හිතන කම නිසා අපිට ඒක හොඳයි කියලා පේන එක. හැබැයි අපි ඇත්ත නොදන්න කම නිසා අපි මොකද කරන්නේ? ඒ හොඳයි කියලා හිතන ගතිය සැප වේදනාවක් අපිට උපදිනකොට ඒක අර බාහිර රූපෙ තිබිලා එන දෙයක් හැටියට දකින ගතිය අපි මෙහි පුරුදු කරලා තියෙනවා, ඉතුරු කරලා තියෙනවා. ඒ නිසා ඒබඳු දේවල් දකිනකොට අපිට මෙහි සතුටක් ඇති වෙනවා. මෙහි සැපයක් ඇති වෙනවා තමන්ගේ පැත්තෙන්. මෙන්න මේක පිනතුනි කාමය කියන එක ආශ්‍රවයක් විදිහට අපි පුරුදු කරගැනීමේ ගතියක්. කාම ආශ්‍රවය තියෙන නිසා තමයි ස්කන්ධ ටිකක් අපිට කාමාශ්‍රවයෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙන උපාදානස්කන්ධයක් කියලා කියන්නේ. ස්කන්ධ ටික කාමාශ්‍රව විදිහට ඇසුරු කරනවා. ආශ්‍රවයන්ගෙන් පුරුදු වලින් තමයි අපිට දේවල් මවලා දෙන්නේ. ඔය මායාවක් ඇති කරන එකේ ප්‍රධාන කාර්යයක් තමයි ආශ්‍රව මගින් සිද්ධ කරන දේ. මායාවක් ඇති කරන එකේ ප්‍රධානම කෘත්‍ය සම්පාදකයා ආශ්‍රව. එයා තමයි මවලා දෙන්නේ. දැන් ඇහැට රූපයක් පේනවා. ඇහැට පේන්නේ රූපයක්නේ. රූපයක් පේන තැනක රූපය පිළිබඳව දැනගන්නවා. දැනගන්නව විතරක් නෙමෙයි දැන් ඔබට දැනගන්න පුළුවන්කම තියෙන මොනවද? මේ අම්මා අතීතයේ ඉඳලා මං ආදරෙන් හිටපු මට මෙච්චර සලකපු මාත් එක්ක මෙහෙම ඇසුරු කරපු මේ ආදරණීය අම්මා කියන එක අපිට ගෙනල්ලා දෙනවා ඒ රූපේ පිළිබඳව තියෙන මහා පුරුදු සමුදායකින්. අන්නේ හිතට ඇති කරගත්ත පුරුදු, අන්නේ හිතට ඇති කරගත්ත ගති, අන්නේ දේවල් වලට කියනවා මොකක් කියලාද? ආශ්‍රව කියලා. ඒ දේවල් වලට කියන ආශ්‍රව. එතකොට මෙන්න මේ ආශ්‍රව වලින් යුක්ත නම් යම් කෙනෙක් මේ ආශ්‍රව වලින් යුක්ත නම් මෙන්න මේ ආශ්‍රව වලින් යුක්ත කෙනාට ස්කන්ධ ටික පවා උපාදානස්කන්ධ විදිහට ඇසුරු වෙනවා. ස්කන්ධ ටික පවා උපාදානස්කන්ධ විදිහට ඇසුරු වෙනවා. එතකොට දැන් යම් කිසි තැනක විපාකාදී ධර්මයෝ ස්කන්ධ මාත්‍රික දේවල්නේ. ස්කන්ධයන්ගේ පැවැත්මක්. හැබැයි ඒවා උපාදානස්කන්ධ කියලා කියනවා. ඇයි? ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙන නිසා. එතකොට අර පුරුදු විදිහට පුරුදු කරපු විදිහට ඒවා ඇසුරු කරනකොට ඒවා හම්බෙන්නේ ස්කන්ධ විදිහට යථාර්ථය නෙමෙයි ප්‍රකට කරලා දෙන්නේ. මොන විදිහටද ප්‍රකට කරලා දෙන්නේ? අම්මා, තාත්තා, ගෙවල් දොරවල්, යාන වාහන ස්කන්ධ ටික ප්‍රකට කරන්නේ අර විදිහට. එතකොට මේ මායාව ඇතුලේ මිනිස්සු හැමදාම ජීවත් වෙනවා. කාමයේ කියන ආශ්‍රවයෙන් මවල දෙන කාමයේ කියන ආශ්‍රවයෙන් ඇති කරන මායාව ඇතුලේ මිනිස්සු හැමදාම ජීවත් වෙනවා. කාමයේ කියලා කියන්නේ නිසා ආශ්‍රව ධර්මයක්. ඒ වගේම භවය කියන්නේ ආශ්‍රව ධර්මයක්. භවආසව කියලා කියන්නේ ඒකයි. භවය කියලා කියනකොට භවතිති භවෝ කියලා කියනවා. වෙන ස්වභාවය නිසා විද්‍යමාන වන ස්වභාවය නිසා ඒකට භව කියලා ව්‍යවහාර කරනවා. භවතිති භවෝ. එතකොට වෙනවා. වෙයිනුයි භව. එතකොට යම් කිසි දෙයක් විද්‍යමානයි යම් කිසි දෙයක් වෙනවා කියන බව නිසා භවයේ ආශ්‍රවයක්. ආශ්‍රවයක් කියලා කියන්නේ පුරුද්දක්. එතකොට පුරුදු කරපු දෙයක් විදිහට ඒක එනවා. ඒ කියන්නේ දැන් බාහිර ඒ දේ පවතිනවායයි ගන්නා ස්වභාවයක් තියෙනවානේ. දැන් කාමනිස්ෘත විදිහට අපි ඇලෙනකම තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මලක් දැක්කහම ලස්සන මලක් දැක්කහම අපි හිතනවා මේ මල හරි ලස්සනයි කියලා. මේ මල හරි ලස්සනයි කියලා අපි ඒ ලස්සන කියන එක අපි අපේ හිතේ සතුට ඇති කරන එක අපි දකිනවා කොහේ තියෙන දේ හැටියටද? අර මලෙහි තියෙන දේ හැටියට. ඒකට කියන්නේ මොකක් කියලාද? ඒකට කියන්නේ කාම ආශ්‍රවය කියලා. ඊට පස්සේ අපි හිතනවා අර මල පවතිනවා කියලා. තියෙනවා එළියේ. බාහිර අර ලස්සන මල එක දිගට තියෙනවා.
අන්නේ තියනවා කියලා හිතන එකට කියනවා භවආශ්‍රවය කියලා. ඒක පවතිනවා කියලා ගන්න එකට තියනවා කියලා ගන්න එකට කියනවා භවආශ්‍රවය කියලා. ඒ වගේම එක්ක ඒක නොවෙනස්ව සදාකාලිකව තියනවා එහෙම නැත්නම් ඒක විඳින ආත්මයක් තියනවා මෙයාදී ලෙස ගන්න පුරුද්දක් තියෙනවා ඒකට කියනවා දිට්ඨාශ්‍රවය කියලා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව කියලා කියන ඔය ආශ්‍රව තුනට. එතකොට මේ භවආශ්‍රවයෙන් සිද්ධ කරන දේ තමයි බාහිර ලෝකයේහි පැවැත්ම හදලා දෙන එක. භවයේ තුල ජීවත් වෙනවා. ඔබ ජීවත් වෙන්නේ යන්නේ භවආශ්‍රවයේ තුල. ඒ හින්දා තමයි ඔබට අතීතයට යන්න පුළුවන්කම තියෙන්නේ. ආපු දිහාට යන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ දැකපු තැනකට ආපහු නැගිටලා දැන් ඔතනින් ඉඳගෙන ඉන්න තැනින් නැගිටලා ඔබට යන්න පුළුවන්. කොතෙන්ටද? භවයේ තියෙන නිසා. යෑමක් කීමක් පේන්නේ භවයේ තියෙන නිසා. ඉඳ ගැනීම හිට ගැනීම පේන්නේ භවයේ තියෙන නිසා. රහතන් වහන්සේ කියලා කියන්නේ භව නිරෝධය නිවනයි කියලා අවබෝධ කරගත්ත උතුමන් වහන්සේ නමකට. රහතන් වහන්සේ භවය නිරුද්ධ කරපු කෙනෙක්. එතකොට කෙනෙක් ආපහු හිතන්න පුළුවන් එතකොට රහතන් වහන්සේ යන්නේ නැද්ද? රහතන් වහන්සේ ඉඳ ගැනීම හිට ගැනීම කරන්නේ නැද්ද කියලා. රහතන් වහන්සේ දේවල් කරනවා. හැබැයි අපි කරන මෝඩකමේ ඉඳලා නෙමෙයි. යථාර්ථයේ තේරුම් අරගෙන ඒ දේවල් කරනවා. එහි අර්ථය දැනගෙන සිද්ධ වෙන දේ දැනගෙන. එනිසා එතනදී අපි තේරුම් ගන්නට ඕන දේ තමයි කොයිම වෙලාවකදීවත් කොයිම කිසිම අවස්ථාවකදීවත් භවය කියලා කියන්නේ හැම වෙලාවකදීම බාහිර ඇති බවට පවත්නාකම ගැනීම මිසක වෙනත් දෙයක් නෙමෙයි කියන්නේ. බාහිර ඇති බවට ගැනීම. ඒ තමයි භවය කියලා කියන්නේ. එතකොට බාහිර ඇති බවට ගන්නවා කියන එක භවය කියන එක ආශ්‍රවයක් විදිහට යෙදීම. එතකොට ආශ්‍රවයක් විදිහට යෙදෙනවා කියලා කියන්නේ දැන් අපි අම්මා ඉන්නෝ ලෝකේ තාත්තා ඉන්නවා ගෙවල් දොරවල් තියනවා යාන වාහන තියනවා කියලා ගත්ත පැවැත්මක් තියනවා කියන එක තියෙනවනේ අපිට. ඒ තමයි භව ආශ්‍රවය කියලා කියන්නේ. භව කියන වචනේ බොහොම ගැඹුරට යන විවිධ අර්ථවල අපිට පාවිච්චි වෙනවා දකින්න පුළුවන් දෙයක්. හැබැයි ආශ්‍රවයක් හැටියට මේක යෙදෙන එක පිළිබඳව කතා කරනකොට ඒ ස්කන්ධයන්ගේ මේක පැවැත්මක් විදිහට අපිට හම්බෙනවා භව ආශ්‍රවේ. එතකොට අර මල පිළිබඳව කතා කළා වගේ මල තියනවා කියලා අපිට හම්බෙනවා ඒක භව ආශ්‍රවේ. එතකොට මෙන්න මේ විදිහට අපිට ලෝකේ ආශ්‍රව විදිහට අපි ගත්තාම පුරුදු විදිහට ගත්තාම අපිට මේ ලෝකයක් තියනවා කියලා හැඟීමක් තියෙනවානේ. දැන් ඔබ රූපවාහිනිය ඉස්සරහට වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඔබට ඒත් තියෙනනේ මේ ලෝකේ තියනවා කියලා හැඟීමක් අදහසක් තියෙනවානේ. ඒ මොකද්ද? ඒ තමයි භව ආශ්‍රවෙහි තියෙන ඝනත්වය. භව ආශ්‍රවයේ නිසා ඒ ගතිය ඔබට विद्यमान වෙන්නේ. එතකොට දිට්ඨාශ්‍රවය කියලා කියන්නේ දෘෂ්ටි වශයෙන් ගත්ත පුරුද්ද. දෘෂ්ටි වශයෙන් ගත්ත පුරුද්ද. ආත්ම දෘෂ්ටියක් විදිහට, සාස්වත දෘෂ්ටියක් විදිහට ඇති කරගත්ත පුරුද්දක් කෙනෙකුට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් උච්ඡේදයේ අනුව සිතන දෘෂ්ටියක් කෙනෙකුට තියෙන්න පුළුවන්. මෙන්න මේකට කියනවා දිට්ඨාශ්‍රවය කියලා. ඔය සියලු ආශ්‍රවයන් නිසා පෙනෙන දෙයක් තමයි සියලු ආශ්‍රවයන්ට මුල් වූ දෙයක් නිසා පෙනෙන දෙයක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව නොදන්නාකම ආශ්‍රවයන්ටත් ආශ්‍රව නැවත නොදන්නාකමටත් උපකාර කරනවා. දැන් අපිට ඇහැට රූපයක් කෙනකොට අපිට රූපය පේන තැනක රූපය ගැටෙන තැනක අපි ඇති කරගත්ත පුරුද්ද තමයි අපිට කෙලින් ඉදිරිපත් වෙන්නේ. හිත එතන පුරුදු කරලා තිනවා වැරදි පැත්තට භාවිත කරලා තිනවා. එතකොට ඒ පුරුදු කරපු නිසා මොකද වෙන්නේ? තව දුරටත් එළියේ එක තියනවා කියලා අපි තහවුරු කර ගැනීම සිද්ධ කරනවානේ. එතකොට පෝෂණය කරනවානේ අවිද්‍යාව අපි පුරුදු කරගත්ත දේවල් තුලින් පෝෂණය කරනවා අවිද්‍යාව කියන එක. ආපහු රූපයක් පේන තැනක ඉදිරිපත් වෙන්නේ මේ පුරුදු කරපු ගතිය තමයි එතෙන්ට එන්නේ. එතකොට මේ අවිද්‍යාව පෙනෙන්නේ කුමක් නිසාද? ආශ්‍රව නිසා. ආශ්‍රව නිසා අවිද්‍යාව පේනවා. අවිද්‍යාව නිසා ආශ්‍රව පේනවා. අවිද්‍යාව නිසා ආශ්‍රවත්, ආශ්‍රව නිසා අවිද්‍යාවත් කියන මේ ධර්මයන්ගේ එකිනෙකට තියෙන මේ ගතිය එකිනෙකට උපකාර කරගන්න බව, එකිනෙකට නිස්සරේ කරගන්න බව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා.
එතකොට අවිද්‍යාවෙහි තියෙන මේ ස්වභාවය, අවිද්‍යාවෙහි තිබෙන මේ විද්‍යමාන වන මේ ලක්ෂණය විශේෂයෙන්ම අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එකෙන් කෘත්‍ය දෙකක් කරනවා. එකක් ඇත්ත වහනවා, අනිත් පැත්තෙන් බොරුවක් පෙන්නනවා. ඇත්ත වහනවා, බොරුවක් පෙන්නනවා. මොකද්ද වහන ඇත්ත? ලෝක යථාර්ථයක්, යථාභූත ස්වභාවයක් තියෙනවා නම් ඒක පෙන්වන්නේ නැහැ. බොරුවක් පෙන්නනවා. ඒ දේ වටින දෙයක්, ඒ දේ නොවටින දෙයක්, අම්මය, තාත්තය මේ ආදී ලෙස අපිට නැති දෙයක් ඇති හැටියට පෙන්වීම සිද්ධ කරනවා. මේ තමයි අවිද්‍යාවෙහි තියෙන ස්වභාවය. එතකොට දැන් අවිද්‍යාව නිරුද්ධ කරන්න ඕනේ නම් මොකද්ද කරන්න ඕනේ? අවිද්‍යාව නිරුද්ධ කරන්නට ඕනේ නම් ආශ්‍රව නිරුද්ධ කරන්න ඕනේ. ආශ්‍රව නිරුද්ධ කරනකොට අවිද්‍යාව නිරුද්ධ වෙනවා. ආශ්‍රව ටික අපිට නසන්න පුළුවන් නම් ආශ්‍රව නසනකොට එමගින් අවිද්‍යාව නැති කරන්නට පුළුවන්කම තියෙනවා. මොකද මේ දෙක එකට එකක් හේතු වෙලා පවතින අන්‍යෝන්‍ය උපකාර කරගන්න දෙයක් නේ. ටිකක් නැති වෙනකොට අනිත් ටික පවතින්න විදිහක් නැහැ. ආශ්‍රව ටික නැති වුණොත් එහෙම අවිද්‍යාවෙහි පැවැත්ම නැති වෙනවා. දැන් කාමාශ්‍රව, ditthාශ්‍රව කියන ආශ්‍රවයන්ගෙන් ඉස්සෙල්ලම ditthාශ්‍රවයේ සිඳිලා යනකොට, ditthාශ්‍රවය කියන එක ඉස්සෙල්ලම ඉවත් වෙලා යනකොට ඒ මට්ටමේ යෙදෙන අවිද්‍යාව අයින් වෙලා ගිහිල්ලානේ. කාමාශ්‍රවය කියන දේ අයින් වෙලා යනකොට ඒ මට්ටමේ යෙදෙන අවිද්‍යාව අයින් වෙලා ගිහිල්ලානේ. භවආශ්‍රවය නැති වෙලා යනකොට ඒ මට්ටමින් යෙදෙන අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලානේ. එතකොට ආශ්‍රව යම් මට්ටමකින් දුර වෙනවා නම් ඒ මට්ටමකින්ම අවිද්‍යාවත් ප්‍රහාණයටපත් වෙනවා. ඒ ආශ්‍රව උපකාර කරනවා අවිද්‍යාවට. අනේ නිසා අපි පුරුදු කරගත්ත විදිහට ප්‍රතිවිරුද්ධ පුරුදු අපි ඇති කරගන්නට ඕනේ. අපි ඇති කරගත්ත පුරුදු විදිහට තියෙන දේවල් වලට වඩා ප්‍රතිවිරුද්ධ පුරුදු අපි ජීවිතය තුළ දැන් ඇති කරගන්නට ඕනේ. ඒකයි ආශ්‍රවයන්ට ප්‍රතිවිරුද්ධ දේ කියලා කිව්වේ. ආශ්‍රවයන්ට ප්‍රතිවිරුද්ධ දේ බවට පත් වෙන්නේ ආශ්‍රවයන්ට වඩා විරුද්ධ ප්‍රතිවිරුද්ධ දේ බවට තියෙන්නේ මොනවාද? අපි ඒකේ යථාර්ථය පෙන්වා දෙන දේ භාවිත කරන්න වෙනවා, පුරුදු කරන්න වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒකත් පුරුද්දන්නේ කියලා. එක පැත්තකින් ගත්තොත් මුලින්ම කරන්නේ පුරුද්දක් විදිහට තමයි ඇත්ත පෙන්වා දෙනවා. නැවත නැවත වරදින්න අපි ඇත්ත පෙන්වා දෙනවා. එතකොටනේ හරි දේ අපිට පුරුදු වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට හරි දේ හරි විදිහට දැකීම තුළ තමයි අපිට සංස්කාරය නූපදවා ඉන්න පුළුවන්කම තියෙන්නේ. සංස්කාරය ඉපදුනේ නැති වුණොත් තමයි විඥානය කියන දේ නොහට ගන්න බවට පත් වෙන්නේ. එහෙනම් අද දවසේදී අපිට සිද්ධ කරන්නට තියෙනවා අවිද්‍යාව කියන දේ දුරු කරන දේ. අවිද්‍යාවෙහි දුරු කිරීම අද දවසේදී සිද්ධ කරන්නට ඕනේ. පටිච්චසමුප්පාදයේ පිළිබඳව විවරණය කර ගැනීමේදී දැන් අපි පැහැදිලි කරගෙන තියෙනවා තැන් දෙකක අවිද්‍යාව කියන දේ යෙදෙනවා. තැන් දෙකක අවිද්‍යාව කියන දේ කතා කරනවා. කොතනද? අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියනකොට එතන යෙදෙන පූර්ව අවිද්‍යාව කියන තැන. ඒ වගේම වර්තමානයේ වේදනාපච්චය තණ්හා කියනකොට තණ්හාවට පෙරටුවෙන් අවිද්‍යා සංස්කාර දෙක යෙදෙනවා කියන තැන. ඔය තැන් දෙකේම අවිද්‍යාව කියන දේ භාවිත වෙනවා. අපිට බෑ කොයි වෙලාවකවත් අතීත අවිද්‍යාව නැති කරනවා කියන එක කරන්න. අතීත අවිද්‍යාව නැති කරනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ දැන් පුළුවන් කමක් නැහැනේ අතීත ජීවිතයට ගිහිල්ලා ඒ ජීවිතය අවිද්‍යාව නැති කරන්න. එතකොට දැන් හේතුවක් නිසා ඵලයක් උපදිනවා. ඒ කියන්නේ යම් හේතු ටිකක් නිසා දැන් අඹ ඇටයක් නිසා අඹ ගහක් ඉපදිලා. දැන් අඹ ගහ හොඳට හැදිලා තියෙනවා. අපිට පුළුවන් ද ආපහු අඹ ඇටේ හොයාගෙන ගිහිල්ලා අඹ ඇටේ නැති කරන්න? ඒක කරන්න බැරි දෙයක් නේ. අඹ ඇටේ වැයවීම නිසා තමයි අඹ ගහක් ඉපදීම වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි දැන් අපිට වර්තමානයේ මේ විපාක ටිකක් ලැබිලා තියෙනවා නම් ඒ අර අවිද්‍යාව යෙදුණු නිසා තමයි ඒක ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපිට බෑ අතීත අවිද්‍යාව නැති කරන්න. ඒ කියන්නේ එහෙනම් පටිච්චසමුප්පාදයේ නිරෝධයේ පැත්තට අරගෙන යන්න බෑද? නෑ, පටිච්චසමුප්පාදයේ නිරෝධයේ පැත්තට අරගෙන යන්න පුළුවන්. කොතනින්ද මේ චක්‍ර වෙනස් කරන්නේ? වේදනාපච්චය තණ්හා කියන තැන තියෙනවා. නිකම්ම තණ්හාව උපදින්නේ අවිද්‍යා සංස්කාර නිසා තමයි තණ්හාව උපදින්නේ. අන්න එතන යෙදෙන අවිද්‍යාවක් තියෙනවා. අන්න එතනින් අවිද්‍යාව කියන එක අල්ලගත්තොත් අවිද්‍යාවත්වයේ වශේෂ විරාග නිරෝධහ කියලා
එතනින් අවිද්‍යාව කියන එක අල්ලගත්තොත් එතනින් අල්ලගන්න අවිද්‍යාව කියන දේ නිසා අපිට පුළුවන් ඒක සම්පූර්ණම දුරු කරලා කෙලවර කරන තැනට ගන්න. ඒකට අවිද්‍යාව කියන දේ අපි අල්ලගන්නේ කොතනින්ද? අවිද්‍යාව කියන දේ අපි හරියටම අල්ලගන්න තැන තමයි වර්තමාන හේතු විදිහට අවිද්‍යාවෙහි යෙදීම කියන දේ. ඒකට මේ වර්තමාන හේතු විදිහට අවිද්‍යාවෙහි යෙදීම කියන දේ නැති කරන්න බෑ. එතන අපේ පුරුද්ද විදිහට තියෙන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික විඥාණයට නැවත පිහිටා සිටින්නට පුළුවන් දේවල් හැටියට භාවිත කරපු පුරුද්ද තමයි අපිට තියෙන්නේ. කාම සහ භව විදිහට අපි මේ දේවල් පිළිබඳව සැප දුක් උපේක්ෂා ආදී වශයෙන් පවතින හැටියට ඇසුරු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ හින්දා තමයි ඔබට හීනකින්වත් හිතා ගන්න බැරි වෙන්නේ. රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික පිළිබඳව යථාභූත නුවණක් අපිට ඒවා අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් අපි යවට තියෙන ලෝකය කියලාම හසු වෙලා තියෙන්නේ ඒ හේතුව නිසා. අන්න ඒ පුරුද්ද කියන දේ අපිට අද අයින් කරගන්නට සිද්ධ වෙනවා. ඒ පුරුද්ද කියන එක අයින් කරගන්නට අපේ මානසිකාරයට නිවැරදි දේ පෙන්වා දෙන්නට ඕනේ නැවත නැවත. ඒකට තමයි අනුපස්සනා කියලා කිව්වේ. නැවත නැවත මානසිකාරය කිරීමෙන් නැවත නැවත පිළිබඳව පරීක්ෂීම තුළින් ඒ අවබෝධය ඇති කර ගැනීම. දැන් මෙතනදී කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහර වෙලාවට අර කරුණු අතර විතරක් සැරිසරන අය තර්ක කරනවා ඇතැම් වෙලාවට ඔය වගේ දෙයක් කිව්වහම එහෙනම් ඉතින් බාහ්‍ය දාරුචීරිය නිවන් දැක්කේ ඔය ඔක්කොම වඩලා ඔක්කොම අවබෝධ කරගෙනද ওই විදිහට කරලාද බාහ්‍ය දාරුචීරියත් නිවන් දැක්කේ ටික පොඩි බණ පද ටිකක් කියපු ගමන් නිවන් දැක්කනේ. කොහොම විවිධ තර්ක මතු කරන්නට උත්සාහවත් වෙනවා. පින්නතුනේ මේ බාහ්‍ය දාරුචීරිය කියන්නේ අපිට ඉන්ද්‍රිය වේමත්තතාවය කියලා එකක් තියෙනවානේ ලෝකේ. ඉන්ද්‍රිය නානත්වයක් තියෙනවා. කෙනෙකුගේ බුද්ධි මට්ටම වෙනස්. එතකොට එතනදී සසරෙද්දී මේක වඩාත්ම පුරුදු කරලා ප්‍රගුණ කරලා තික්කපඤ්ඤ පුද්ගලයෝ විදිහට කියන්නේ තීක්ෂණ ප්‍රඥා තියෙන පුද්ගලයෝ විදිහට උද්ගටිතඥ පුද්ගලයෝ විදිහට මේක වඩාත්ම ප්‍රගුණ කරලා හරියට වචන ටිකක් ඇහෙනකොට පමණක් ඇසීමෙන් පමණක් මේක අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණා නේ. ඒ කියන්නේ සසරේ මේ විදිහට මේ අය ගොඩක් මේක පුරුදු කරලා තියෙන නිසා ඒ පුරුද්ද ස්මතු කර ගැනීම විතරයි තිබුණේ. හැබැයි ඤෙය්‍ය පුද්ගලයන්ට සිද්ධ වෙනවා ඊට වඩා මේක සීලය ආරක්ෂා කරගනිමින් සමාධිය වඩමින් මේ පිළිබඳව නැවත නැවත එයාගේ මානසිකාරය පවත්වමින් එයාගේ ජීවිතේට මේක පුරුදු කරන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට උද්ගටිතඥ විපංචිතඥ ආදී පුද්ගලයෝ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මුල් යුගය තුල මාර්ගඵල අධිගම ලැබනවා. පසු අධිගම ලබන්නේ ඤෙය්‍ය ආදී පුද්ගලයෝ. ඒ නිසා ඔබටත් පුළුවන්කම තියෙන ඔබේ தત્ත්වය පිළිබඳව විනිශ්චය කරගන්නට. ඒ හින්දා මේක අප්‍රමාදීව දැන් මහන්සි අරගෙන මේක පුරන්නට ඕනේ. පුරන්න ඕනේ කියන එකෙන් කියන්නේ මේක නැවත නැවත වඩන්න ඕනේ. ඔබ ඉන්න මට්ටමක ඉඳලා ඔබ ගෘහ ජීවිතයේ දිනදා වගකීම් කටයුතු ගොඩක් දේවල් එක්ක වාසය කරනවා වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනේ මේ අවුරුදු 50ක 60ක් වෙනුවෙන් ඔබේ ජීවිතේ ජීවත් කරවන්න විතරක් වැය කරන්න එපා. ඔබ ජීවත් වෙනකොට කරපු අර්ථයක් තියාගන්න. ඒ අර්ථය තියාගන්නට නම් ඔබට සිද්ධ වෙනවා යථාර්ථය අවබෝධ කිරීම පිණිස ඔබේ නුවණ ටිකෙන් ටික මෙහෙවන්න. එතකොට නිරන්තරයෙන්ම ඔබට අනිත්‍ය මානසිකාරයක් පවත්වන්න ඔබ උත්සාහ ගන්න. දුක්ඛ ලක්ෂණය පිළිබඳව තේරුම් ගන්න ඔබ උත්සාහවත් වෙන්න. අනාත්ම ධර්මයේ පිළිබඳව නැවත නැවත ප්‍රතිෂ්ඨාපනය කරගන්න ඔබ උත්සාහවත් වන්න. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා ඒක අද දවසේදී ප්‍රායෝගිකව ඔබේ ජීවිතය ඇතුලේ ඒක භාවිතයට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ඊටාම වැදගත්, ඊටාම අත්‍යවශ්‍ය වෙන දෙයක්, අත්‍යවශ්‍ය වෙන අංගයක් ඔබේ ජීවිතයට අද මේ ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කරන්න, ආශ්‍රව ධර්මයන් දුරු කරන්නට ඒ ඔබේ ජීවිතයේ ඒ භාවිතාව. ඒ විදිහට ඔබ භාවිතාවක් විදිහට ඔබේ මානසිකාරයේ පැවැත්වීම ඔබ නිකම්ම පුරුදු පුහුණු කරනකොට ඔබ ඔබේ ජීවිතය තුළ ඒ විදිහට හැසිරීම් රටාවක් පවත්වන්නට උත්සාහවත් වෙනකොට ටිකෙන් ටික අවිද්‍යාවෙන් ගෙනල්ලා දෙන බරසාරත්වය අඩු වෙයි. ඇයි ආශ්‍රව ගෙවෙනවනේ. වෙනද ඇති කරගත්ත පුරුද්ද ටිකෙන් ටික අඩු වෙනකොට ගෙවෙනකොට එතන බර අඩු වෙනවා. වෙනද එළියේ තියනවමයි කියලා හිතපු ගති
දැන් ටික ටික අයින් වෙන්න පටන් ගන්නවා. වෙනද ඇලීම් සහගත දේවල් එළියේ තියනවා කියලා එළියෙම හොයාගෙන දුවපු මනස දැන් පොඩ්ඩක් නතර වෙලා ඒ ගැන විවේක බුද්ධියෙන් කල්පනා කරන්න පටන් අරගෙන තියෙනවා. වෙනද ආත්මවාදයන් එක්ක හැප්පෙමින් දෘෂ්ටිගත වෙච්ච මනස ටිකෙන් ටික ඒ දෘෂ්ටීන්ගෙන් මිදෙන්න පටන් අර ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට ආශ්‍රවයන්ගෙන් ඉවත් වෙන්න බලනකොට ආශ්‍රවයන්ගෙන් මේ මනස ගැලවෙනකොට එතන අර අවිද්‍යාව කියන දේ ටිකෙන් ටික ප්‍රහාණය වන්නට පටන් ගන්නවා. ඒ හින්දා ඒ සඳහා ඔබ නිරන්තරයෙන්ම අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්තානුපස්සනාව මේ ධර්ම මානසිකාරයන් පිළිබඳව නැවත නැවත හිත තබන්න. ඒ පිළිබඳව නැවත නැවත ඔබ උත්සාහවත් වන්න. ඒ පිළිබඳව නැවත නැවත ඔබේ ජීවිතයේ කාලය වෙන් කරගෙන වෑයම් කරමින් උත්සාහවත් වෙන්න. ඒක අපතේ යන්නේ නැහැ. ඒක ඔබේ ජීවිතයට අත්‍යවශ්‍ය වූවක් කොට සලකා ඒ සඳහා උත්සුක වන්නට කියලා ඔබට සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා